නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අද උතුම් පොසොන්පුර 15ක පොහොය දවසට පසුදා දවස. ඉතින් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව මේ මොහොතේ ඔබට දායාද කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් පින්වන්ත හැමදෙනාම ඊටාම ගෞරවයෙන් අපි පිළිගන්නවා. පළමුවෙන් අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්න අදත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් සදැහැති දායකත්වයේ පිළිබඳව තලගල ගෝනපල පදිංචි 80 වෙනි ජන්මදිනයේ සමරන කමලා ගී කියනගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස තලගල ගෝනපල පදිංචි පින්වත් කමලා ගී කියනගේ මෑණියන් ඒ වගේම විදේශගතව අධ්‍යාපනය ලැබමින් සිටින සෙව්වන්දි රශ්මි පූජා විතානගේ පින්වන්ත මිනිබිරිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල සදහම් සාකච්ඡා පිණිස අපේ අවසරය සූදානම් කරගන්නම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි උතුම් පොසොන් පොහොය ආසිරිය හැම හදවතකම සමීපව රැඳෙන මේ පින්බර අවස්ථාවේ සම්බුදු සිතක ආසිරිය සදහම් සාකච්ඡා පිණිස අද දවසේ වෙලාව උදා වෙනවා. ඉතින් අපට අනුකම්පාවෙන්ම අප හැම දෙනා උදෙසා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුශාසනාවන් වැටහෙවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි. අපි පොසොන්පුර 15ක පොහොය දවසට පෙර දවසේ අපි කතා කළා පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේශනා කරපු දේශනාවේ ආරම්භක කොටස. එහෙමයි ස්වාමීනි. මේ දේශනාව විශේෂයෙන් මම කතා කරන්න ඉස්මතු කරන්න ඒ වෙලාවේ ගත්තේ කරුණු දෙකක් ගැලපිලා ගියා අපිට. එකක් තමයි භාග්‍යතුන් වහන්සේට විශාරද ඥානයක් තියෙනවා. කුමක්ද? ඔබ වහන්සේ යම් ඉලක්කයක් මුල් කරගෙන යම් කරුණක් හේතු කරගෙන ධර්මයේ දේශනා කරනවා. මොකක්ද ඒ කාරණේ? රාග දේශ මොහ දුරු කරන්නයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වැළඳ ගනිමින් සසරේ යන සත්වයාට ඒ දුකෙන් ඈතර වෙන්නයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ පිරිසයි ශාස්ත්‍රුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ. නමුත් මේ දේශනා කරපු ධර්ම පුරුදු කරනකොට මනාකොට දුක්ෂය වෙලා යන්නේ නැහැ කියලා මේ ලෝකෙ කිසිම මිනිස්සෙකුට කියන්න බෑ. එහෙමයි. කිසිම දෙවියෙකුට කියන්න බෑ මේ ධර්ම පුරුදු කරනකොට කෙලෙස් දුරු වෙන්නේ නැහැ කියලා. එහෙමයි. කිසිම ශ්‍රමණයෙකුට, කිසිම බ්‍රාහ්මණයෙකුට, කිසිම දෙවියෙකුට, කිසිම ශ්‍රමණයෙකුට හරි පුදුමයි චෝදනා කරන්න බෑ. ඒ තරම් ස්වාක්කාත විදියට, සන්දිට්ඨික වන විදියට මේ ධම්ම සර්වඥයන් වහන්සේ විසින් දේශනා කරනවා. එහෙමයි. හරි ආශ්චර්ය, පුදුම සහගතයි. ඉතින් ඒ කරුණ මුල් කරගෙන මම කල්පනා කළා. ඒතර මනාකොට දුක්ෂය කරවන දහමක් තමයි දා මේ පරම පූජනීය මිහිඳු මහරහතන් ලංකාවට දේශනා කළේ. එහෙමයි. මොකද ඒ වෙලාවේ මේ දේශනාව විශේෂයෙන්ම ගන්න හේතුව තමයි මේ දේශනාවෙන් ඔය මේ කවුද දේවානම්පියස නිර්දානන්ට තේරුම් කළ දෙන මහන්සි ගත්තා. මේ දේශනාව තුලින් එක පැත්තකින් සර්වඥයන් වහන්සේගේ සර්වඥ බව, නිකලෙස් බව,
අනිත් පැත්තෙන් තමයි මේ ධර්මයේ මනාකොට දුක් ෂය කරන බව. ස්වාක්කාත බව. ඊළඟට මේ ශ්‍රාවක සංගරුවන් මේ ධහම තමයි පුරුදු කරලා නිකලෙසලා මේ සුපටිපන්න ගුණය දරාගෙන ඉන්නේ කියන කාරණේ ඉස්මතු කරලා දෙන්නයි විශේෂයෙන් මේ දේශනාව ගත්තේ ඇත්තට. එහෙමයි ස්වාමීනි. ඒතර සාමාන්‍ය කෙනෙක් මේ බුද්ධ ශාසනයකට වෙන ආගමකට පහදින ආකාරයේ මේ දේශනාව ඉස්මතු කරනවා. නමුත් ඒ අයුරින් නෙවෙයි ඊටත් වඩා ප්‍රඥා ලෝකේ දැල්ලගෙන මේ ශාසනයට පහදින්න රජතුමනි කියන පණිවිඩය තමයි දේවානම්පියතිරිඳාන දෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක විශේෂයෙන් මේ චූලහත්ථිපදෝපම සූත්‍ර දේශනා කරන්නේ. ඒතර චූලහත් මේ සාමාන්‍ය ඒතර දේවානම්පියතිරිඳාන කල්පනා කරන්න ගත්ත හරි වැඩි. මේ අනිත් මේ ශ්‍රමණිය බ්‍රාහ්මණයෝ ඇවිල්ලා අපිට මේ කියන දේවල් වල හැටියට නුවණ පාවිච්චි කිරීමක් ගැන නැහෙනි. ඒගොල්ලෝ යමක් කියනවා ඒක අදාහ ගැනීම විතරයි තියෙන්නේ. ඒක නුවණට ගෝචර කරගෙන නුවරින් කල්පනා කරලා කයින් වචනින් මනසින් පුරුදු කරලා ඒ මේ දේශනා කරපු දහම මේ ජීවිතේ දකින්න පුළුවන් කියන කතාවක් ඒගොල්ලන්ගේ නැහැ. වෙන කිසිම දහමක නැහැ. එහෙමයි ස්වාමීනි. වෙන කිසිම දහමක නැහැ. එහෙමයි. පුහු තර්ක විතර්ක වාද විවාද ඔච්චරයි තියෙන්නේ. ඔච්චරයි තියෙන්නේ. නමුත් සර්වඥයන් වහන්සේගේ ශාසනයේ එසේ මෙසේ එකක් නෙවෙයි මේ ජීවිතේ ශ්‍රාවකයන් වහන්සේලා මේ ධර්ම පුරුදු කළා මේ අයුරින් නිකලෙස්සලා මේ අයුරින් ජරා ව්‍යාධි මරණ දුකෙන් නිදහස් වෙලා මේ අයුරින් සසරින් ඈතර වෙලා වාසය කරනවා කියන උදාාර පණිවිඩය ඉස්මතු කරලා දෙනවා. එහෙමයි. එතකොටයි දේවානම්පියතිරිඳානගේ ප්‍රඥා ලෝකෙ දැල්ලුනේ. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් මේ හරි පුදුමයි. එතකොට විශේෂයෙන් මේ දැන් චූලහත්ථිපදෝපම සූත්‍රයේ එතකොට එලි දැක්වෙන්න ප්‍රධාන ලස්සන හේතුවක් සකස් වුණා භාග සර්වඥයන් වහන්සේ වැඩ සිටින කාලෙම. ඒතර මේ ප්‍රධාන හේතුව කුමක්ද? සභාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ පුදුම ලස්සන සිදුවීමක් වුණා. මේ පිලෝතික කියන තාපසයේ භාග්‍යතුන් වහන්සේට පැහැදින්න හේතුව ජානුසෝනීය කියලා බ්‍රාහ්මණයෙකුට දැනගන්න ලැබුණා. කොහොමද ඒ ජානුසෝනීය බ්‍රාහ්මණය අහනවා මේ මෙච්චර භාග්‍යතුන් වහන්සේට පහදින්න හේතුව මොකද්ද? ඒතර පිලෝතික කියනවා මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පියවර සටහන් හතරක් දැක්කා. දැකපු නිසායි මම පැහැදුනේ. මොකද්ද පියවර සටහන් හතර? ඊට පස්සේ කිව්වා මේ ඒක මේ වගේ උපමාවක් කියලා කියනවා මේ හස්තියෙක් හඳුන ගන්න දක්ෂම කෙනෙක්. හස්තියෙක් හඳුන කැලේ ගිහිල්ලා හස්තියෙක් හඳුන ගන්න දක්ෂම කෙනෙක් කැලෑවේ ගිහිල්ලා පියවර සටහන් දැකලා ඒ පියවර සටහන් ඔස්සේ ගිහිල්ලා හස්තිය අල්ල ගන්නවා, හොයා ගන්නවා. එහෙමයි. එතකොට ඒ වගේ තමයි මාත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පියවර සටහන් හතරක් දැක්කා. කිව්වා මොකක්ද ඇහුවා. ඊට පස්සේ කිව්වා මේ ලෝකේ ඉන්නවා ශාස්ත්‍රීය පඬිතුයෝ ඉන්නවා, බ්‍රාහ්මණ පඬිතුයෝ ඉන්නවා, ගෘහපති පඬිතුයෝ ඉන්නවා, ශ්‍රමණ පඬිත හතරක් ඉන්නවා. එතකොට මේ ඔක්කොම වාද කරන්න දක්ෂයි. මේ හතර පිරිසම ප්ලෑන් කරනකො ශ්‍රමණ ගෞතමී අපි සියලු දෙනා අභිභවා ගිහිල්ලා ඉන්නවා දෙව් මිනිස් ලෝකයා අතරම. ඒ නිසා අපි එහෙනම් ශ්‍රමණ ගෞතමියත් එක්ක වාද කරමු කියලා වාද කරන සූදානම් වෙච්ච පිරිසක් තමයි ඒ කාලේ හිටියේ ඇත්තට. එහෙමයි. එහෙම ගුණධර්මයක් පුරුදු කරලා විමුක්තියක් හොයන පිරිසක් ඉන්දියාවේ දඹදිව තලයේ කාලේ හිටියේ නෑ ඇත්තට. එතකොට මොකද වුනේ මේ කට්ටිය මේ විදියට මේ ගිහිල්ලා වාද කරද්දී අන්තිමට මේ ශාස්ත්‍රීය පිරිසත් භාග්‍යතුන් වහන්සේගේ ගෝලයේ බවට පත් වෙනව දැකලා මෙයා හිතුණා එහෙනම් මේ මිසේ කෙනෙක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ නම් සියල්ල අවබෝධ කරලා ඉන්නේ. එහෙමයි. බ්‍රාහ්මණ පිරිසක් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ගෝලයේ බවට පත් වෙනව දැකලා හිතුණා මේත් එහෙනම් මිසේ කෙනෙක් නෙවෙයි. එහෙනම් ඒකාන්තයෙන්ම මේ භාග්‍යතුන් වහන්සේ සියල්ල අවබෝධ කරලා ඉන්නේ. එහෙමයි. එතකොට ගෘහපති පඬිතුයෝ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ගෝලයේ වෙනව දැකලා ඒත් හිතුණා එහෙනම් මේ මිසේ කෙනෙක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ සියල්ල අවබෝධ කරලා ඉන්නේ. එහෙමයි. එතකොට ශ්‍රමණ පිරිසත් භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා ශ්‍රාවක බවට පත් වෙලා පැවිදිත් වෙලා බුද්ධ ශාසනේ පිළිවෙත් පුරනවා දකිනවා හිතනවා එහෙනම් මේත් එහෙනම් ලේසි පාසු කෙනෙක් නෙවෙයි ඒකාන්තේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධ නිසා තමයි මේ ධර්මයේ ස්වාක්කාත නිසා ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්න නිසා තමයි එහෙනම් මේ ඒකාන්තේ මේ මහෝත්තමයෝ මෙතෙන්ට පත් වෙලා තියෙන්නේ කියලා ඒ ආකාරයෙන් තමයි බුද්ධ ශාසනයට පැහැදුනේ. ඒතකොට පැහැදුනේ කොහොමද? ඇස් දෙකෙන් දකිනවා පිරිස වාද කර කර ඉඳලා ඒ පිරිස භාග්‍යතුන් වහන්සේ ගාව ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පතනවා. ඒතර මේ සිද්ධිදාමි දැකලා අහලා තමයි මෙයා භාග්‍යතුන් වහන්සේ නම් සියල්ල අවබෝධ කළා කියන පැහැදීමට ආවේ. එහෙමයි. දැන් මේක අහගෙන හිටියා කවුද? ජානුසෝනී. ජානුසෝනී අහගෙන ඉඳලා
කියනවා පින්වත මම යම් දවසක ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඔය පියවර සටහන් 4 දැක්කද එතකොට තමයි කියන මම නිශ්චිකටයි සම්මා සම්බුද්දයි කියලා. දැන් කවුද කියන්නේ පිලෝතික. එතකොට පිලෝතික තාපසේ ඔහොම කිව්වම ජානුසෝනිය බ්‍රාහ්මණය මොකද හරි ලස්සන සිද්ධියක් වුණා එතන. මේ සුදු එළඹුන් යෙදූ අශ්වරතෙන් බැස්සා. අශ්වරතේ උඩනේ ඉන්නේ. එහෙමයි සාමි. දැන් මේ අශ්වරතේ උඩ ඉඳිද්දිම ඇති වෙච්ච සාකච්ඡාව මේ පාරේ යන ගම. එහෙමයි. උතුරු සළුව එක පැත්තකට ගත්තා. පොරව ගත්ත භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින දිශාවට වැඳගත්තා. වැඳගෙන කියනවා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා 3 සැරයක් උඩන්ගන්ලා වන්දනා කළා. එහෙමයි. අර ගිහියගේ අර පණිවිඩය අහලා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඉතින් නේද? එහෙමයි. දැන් ප්‍රඥාවකින් නොවුනත් ඒ අයට තිබුණ භාග්‍යතුන් වහන්සේ ගැන පහදින මහා කුසලතාවයක්. පහදින්න මාර්ගය හොයාගත්ත විදිහ. ඕම හරි මොකක් හරි සංසාරේ පිනක් කැරකිලා එනවා. එහෙමයි. හරි පුදුමයි. එහෙමයි. ස්වාමීනි ප්‍රකාශය මේ පිලෝතික බ්‍රාහ්මණයාගේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිළිබඳ භාග්‍යතුන් වහන්සේ පිළිබඳ උදම්මනන්න මම කවුද? මම කවුද? ප්‍රශංසා කරන්න මම කවුද? ඒ තරමටම හිතුණා මේ සියලු දෙනා দমনය කරනව නම් මේක එසේ මෙසේ ප්‍රඥාවක් නෙමෙයි මේ තියෙන්නේ කියන අදහසේ තමයි හිටි. එහෙමයි. ස්වාමීනි අපිටත් ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා වැඳ වැටෙන්න සිරිපාපියොම පාමුල දිගා වෙලා වැඳ වැටෙන්න ඒ පහනක් හෝ කුඩාවට හෝ දල්වන්න විනා ඒ අප්‍රමාණ මහා ප්‍රඥා සාගරය. ඒකනේ මේ අපි දැන් තේරුම් ගන්න ඕනේ ප්‍රඥා සාගරය තමයි. එහෙමයි ස්වාමීනි. දැන් මෙයාට තාම මේ පිළිබඳ වැටහීමක් නැහැ. එහෙමයි. ඊට පස්සේ කල්පනා කරනවා ජානුසෝනි අනේ අපට කවදර දවසක පින්වත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඇසුරු කරන්න ලැබෙයිනේ. එහෙම ලැබුණ කොච්චර හොඳද උන්වහන්සේත් කතා කරන්න ලැබුණ කොච්චර හොඳද කියලා දැන් ඔන්න කියලා බ්‍රාහ්මණයා මොකද කරේ කරත් වෙනකලා සර්වඥයන් වහන්සේ හොයාගෙන ගියා. එහෙමයි. බලන්න ඉතින් පින ලොකු දෙයක් නොවුනත් කන් දෙකට වැටුණා මේ අවශ්‍ය පණිවිඩේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක සතුරු සාමීචිය යෙදිලා ඒකත් පස්සක වාඩි වෙලා සියලු විස්තර කිව්වා. එතකොට කියන භාග්‍යතුන් වහන්සේ අන්න ලස්සනට මේ චූලහත්තිපදෝම සූත්‍රය ඇත්තටම දැන් නියම විග්‍රහයනේ මෙතනින් තමයි. එහෙමයි ස්වාමීනි. ඒත් මේ කොටස විස්තර කර තමයි මිහිඳු මහරහතන් වහන්සේ පුර 15ක පොසොන් පොහොය දවසේ දේවානම් පියතිස්ස නිර්දානන්ගේ ප්‍රඥා ලෝකෙ දල්වලා මේ දැල්ලීමේ මට හිතා ගන්න බෑ කොතරම්නම් මේ ප්‍රඥා ලෝකෙ දැල්ුණාද කියන්නේ. එහෙමයි. එතකොට මේ යොදුනක් පුරාවට විහෙර විහාර ගොඩනගින්න අනුරාධපුර මිහින්තලේ අර නගර පුරාවටම විහිදෙන්න. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ධර්මයේ එතකොට තමන්ගේ රජමාලිගාවෙන්ම අනුලා බිසලෝ ඇතු කාන්තාව 500ක් යනවා ගිහි අතහැරලා. එහෙමයි ඒ ස්වාමීනි. සියල්ලට රාජ්‍ය අනුග්‍රහය දක්වන්න මේ දේශනාවෙන් කොතරම්නම් ප්‍රඥා ලෝකෙ දැල්ලුවාද කියන කාරණේ නොනැති කෙනා විමසනවා. එහෙමයි. ඊතරම් ප්‍රඥාවක් දැල්වෙන්න ඕන මොකද ඊතරම් දෙයක් කරන්න. එහෙමයි. මේ දේශනාවේ මේක සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. සම්බුද්ධ ශාසනය ගැන පැහැදිලා ඊතරම් උදාාර බුද්ධ ශාසනය ගැන ප්‍රසාදයක් මේ ලංකා දීපේ පුරාම පතුරවන්න. මනුෂ්‍ය වර්ගය තුළ මේකින් ප්‍රඥා ලෝකෙ දැල්ලුණු බවයි විග්‍රහ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ජානුසෝනී බ්‍රාහ්මණය දැන් මේ විස්තරය කිව්වට පස්සේ අන්න එතකොට බුදුරජාණන් දේශනා කරන බ්‍රාහ්මණය නෑ පින්වත් බ්‍රාහ්මණය ඔච්චරකින් ඇත් පියවර සටහනේ උපමාව ගැන සම්පූර්ණ විස්තරයක් ලැබෙන්නේ නැහැ කිව්වා. අන්න දැක්ක නේද? එහෙමයි ස්වාමීනි. මම කිව්වේ දැන් ඇසට ගෝචර වෙච්ච දේනුයි කනට ගෝචර වෙච්ච දේනුයි විතරක් පැහැදීම නිතිබුනේ තුමට. එහෙමයි ස්වාමීනි. මම ඒක අනුතරත් එදා පැහැදිලි කරේ. මොකක්ද අනතුර? දැන් පිරිස යනවා දැකලා හිතුණා එහෙනම් මෙයා හරි කෙනෙක් වෙන්නේ නැති. එහෙමයි. නමුත් අපි හිතුණා දැන් ඊටත් වඩා වෙන මොන හරි දෙයකට මේ වෙලා විශාල වෙන පිරිසකට යන තැනකට ගියොත් එහෙම අද හැටියට නම් මොකද නෝ වගේ කෙනෙක් හිටියන. එහෙමයි ස්වාමීනි. අද හොයාගෙන යන එහෙනම් වෙන ආගමන්නේ. එහෙමයි. දැන් මේ ලෝකෙම ගත්තොත් එහෙනම් වැඩිපුර මේ මිනිස් සරණ ගිහින් ඉන්නේ මිත්‍යා දෘෂ්ටිනේ. එහෙමයි. එහෙනම් අරක ඇත්ත ඇති කියලා මේ පැත්තට යන්නේ එහෙනම්. එහෙමයි ස්වාමීනි. අන්න ප්‍රඥා ලෝකෙ දැල්ල ගන්න බැරිච්ච හේතුව. ඒකයි භාග්‍යතුන් වහන්සේ සර්වඥයන් වහන්සේ මේක ඉස්මතු කරන්නේ. බුදුරෙන් දේශනා කරන පින්වත් බ්‍රාහ්මණ ඔය ඇත් පියවර සටහනේ උපමාවගෙන විස්තර වශයෙන් මෙන්න මෙහෙම තේරුම් ගන්න කිව්වා. අන්න පරිපූර්ණ කරනවා දැන්. පරිපූර්ණ දේශනාව. දැන් පරිපූර්ණ දේශනාව. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි මේක. නුවණින් තේරුම් ගන්න මං කියලා දෙන්නම් කිව්වා. එහිමයි පින්වතුන් වහන්සේ කියලා ජානුසෝනීය බ්‍රාහ්මණය භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දීලා
භාගතුන් දේශනා කරන පින්වත් බ්‍රාහ්මණය ඔන්න හරි ලස්සනයි උපමාවක් තව විස්තර වෙනවා. එහෙමයි. පින්වත් බ්‍රාහ්මණය ඔන්න ඇත් වනයක් වාසය කරන මිනිසෙක් ඉන්නවා. එයා ඇත් වනයේදී ලুকু ඇත් පියවර සටහනක් දකින්න. ලুকু එක. ඒක හොඳ දිග පළල තියෙන පියවර සටහනක්. නමුත් ඇතුන් ගැන දැනගන්න දක්ෂ කෙනා මේ පියවර සටහන දැක්ක පමණින් පින්වත්නි මේ නම් මහා ඇතෙක් කියලා නිශ්චයකට පැමිණෙන්නේ නැහැ කියනවා. අන්න දැක්ක නේද? එහෙමයි. ඒතර හරි ආශ්චර්යද මේ ඇතුන් ගැන දක්ෂ කෙනා හරි පුදුමයි නිෂ්ඨාවකට එන්නේ. පියවර සටහනකින් නිෂ්ඨාවට එන්නේ. එහෙමයි ස්වාමීනි. අන්න එක තමයි මේ. දැන් බලන්න මේ කාරණේ දේවානන්ද පිළිඳන්න ඇහෙද්දිම හිතනෝනේ මේ නම් එසේ මෙසේ ශ්‍රමණෙන් නෙමෙයි. ඇයි? දැන් මෙතනින්ම පැහැදිලි වෙනෝනේ මේ දක්ෂ කෙනෙක් නම් එකපාරට නිෂ්ඨාවට එන්නේ නැහැ. එහෙමයි. එහෙනම් මේ මට තමයි මේ කියන්නේ එකපාරට නිෂ්ඨාවට ඔබ මේක එන්න එපා. එහෙමයි ස්වාමීනි. දැක්කනේද ප්‍රඥාවන්ත කෙනා ප්‍රඥාවන්ත වෙන හැටි. ඒකෙන් තරක කරන්න කියන එක නෙමෙයි. එහෙමයි. ඒක දැන් මේක විස්තර කරන පින්වත් බ්‍රාහ්මණය කුමක් නිසාද ඇත්වනේ ඉන්න වාමනිකා කියලා මහා පියවර සටහන තියෙන ඇතින්නියෝ જાතිය. එහෙනම් පියවර සටහනකින් ඇතෙක් අල්ලන්න ගියොත් එහෙම අන්තිමට හම්බෙන්නේ කවුද? ඇතින්නේ. එහෙමයි ස්වාමීනි. දැන් අපේ යට වෙලා තියෙන්නේ ඕක නේද? එහෙයි. ඇතෙක් හොයන්න තමයි පාරට බහින්නේ. අන්තිමට මොකද වෙන්නේ? සටහනක් දැක්ක ගමන් පිටිපස්සෙන් යනවා. අන්තිමට ගිහින් තියෙන කාගේ පස්සේද? ඇතින්නේ පස්සේ. එහෙමයි. දැන් අද ලංකාවේ ගොඩාක් අයට මේක වෙලා නැද්ද? ඔව්නේ. නිෂ්ඨාවට එන්නේ නැතුව කරුණ විමසනවා. අන්න ඒක තමයි කියන්නේ. එහෙයි ස්වාමීනි. එතෙන්ට එන්නේ නැති කමද? දැන් මේ රජතුමාට දෙන්නේ මොකද්ද දැන් මේ පණිවිඩේ? ඒකනේ දෙන්නේ මේ. එහෙමයි. රජතුමනි ඇහුවත් එකපාරට නිෂ්ඨාවට එන්න එපා. තව තව ප්‍රඥාවෙන් විමසන්න. හරි ලස්සනයි නේද? එහෙමයි ස්වාමීනි. මට පුදුම හිතුණා මේ දේශනාව කියවලා අනේ කොතරම්නම් මේ රජතුමා බුද්ධිමත් කරවල ප්‍රඥාවන්ත කරවල නුවණ උපද්දලා ප්‍රඥා ලෝකේ දල්වලා දැල්ලූ ප්‍රඥා ලෝකෙන් මේ ස්වාධීන තීරණ අරගෙන බුද්ධ ශාසනය පහදවන ගමනකට පෙළඹෙව්වා නේද කියලා. එහෙමයි ස්වාමීනි. ආශ්චර්ය නැද්ද? ආශ්චර්ය. මට හිතුණා මේ දේශනාව පළමු දේශනාව කරගන්න පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ කොච්චර ප්‍රඥාවන්තද? තේරුණා නේද? ඒ අදාළ දේශනාව තෝරගන්න. එහෙමයි ස්වාමීනි. තමන්ගේ නිකලස් බව වෙනම එකක්. දැන් අදාළ දේශනාව අදාළ දීපයට අදාළ තැනදී අදාළ කෙනාට කියන්න දේශනාවක් තෝරන්න. එහෙමයි. පුදුම හිතනවනේ ඒක. එහෙමයි ස්වාමීනි. ඒකයි මේ අනුබුදු කියන නමම වැටීම අපිට දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ පළවෙනි දේශනාව පංචවග්ගී භික්ෂුන් වහන්සේට දේශනා කරනවා ඒකම ප්‍රමාණවත් වුණා නිකලස් කළා මුලින්ම රහතන් වහන්සේලා පස් දෙනෙක් බිහි කරන ගෞතම බුදු සාසනය. ඒක තපස්සු බල්ලුකට කිව්වේ නෑ මේ මීපිඩුදුකෙක් දෙන්නාම කියලා. එහෙමයි. මගදී හම්බෙච්ච උපකටවත් කිව්වේ නෑ බන්න. දන්නවා මේගොල්ලෝ වැඩක් නෑ කියලා. එහෙමයි. හැබැයි ඒකාන්ත නිෂ්ඨාවට පත් වෙන පස් දෙනෙක් ඉන්නවා. ඒ පස් දෙනාට මේක පුළුවන් කරගන්න. එහෙමයි. හරි ආශ්චර්යයි. ඒ වගේම ලස්සන තීරණයක් නේද මිහිඳු මහරහතන් වහන්සේ දැන් මේ අරගෙන ලස්සනට මේ බණපද කියන්නේ. එහෙමයි ස්වාමීනි. රජතුමානි ප්‍රඥාවන්ත කරවන්න ඕන. එහෙමයි. මොන ප්‍රශ්නාවත් උඩේ සියලු ප්‍රශ්න ඉදිරියේ නොසැලී රජ කෙනෙක් ඉන්නවනම් බුද්ධ ශාසනයට ආශ්චර්ය නේද? ආශ්චර්යයි. එහෙමයි. ආශ්චර්යයි. එහෙමයි. හරි පුදුමයිනේ. ඉතින් කියන වාමනිකා කියලා මහා පියවර සටහන ඇතින් නියෝජාතියක් ඉන්න මේ නම් ඔවුන්ගේ පියවර සටහනක් වෙන්න ඕන කියලා මොකද කරන්නේ? දක්ෂ කෙනා තව විමසනවා කියලා. එහෙමයි. ඒතකොට යාට කොච්චර ඒ සම්බන්ධ හොඳ දක්ෂතාවයක් තියෙන්න ඕනද නේ? ඒතර ආවට කියාට මේ වැළඳ ගැනීම නෑ. එහෙමයි. හරි ආශ්චර්යයි. ඊට හොයද්දි මොකද වෙන්නේ? ඔහුට ඇත් වනයේම ඊටත් වඩා දිග පල්ල තියෙන ලুকু ඇත් පියවර සටහන් දකින්න ලැබෙනවා කියන. ඒ විතරක් නෙමෙයි. ඉස්සෙල්ලා දැක්ක ඇත් පියවර සටහන් විතරයිනේ. දැන් මොනවද දකින්නේ? ගස්වල උසට පිට අතුල්ලපු තැන් දකින්න ලැබෙනවා. දැන් නිමිති දෙකයි එතකොට. ඉස්සෙල්ලා දැක්ක පියවර සටහන් විතරයි. දැන් පියවර සටහනුත් තියෙනවා ගස්වල ඉහළ ප්‍රදේශවල පිට අතුල්ලලා තියෙනවා. දැන් බැලුව බැලමට හිතෙන මොකද්ද? එහෙනම් මේ නම් ගොඩක් උස එහෙනම්. පියවර සටහන් වලින් පේන කකුල් මහතයි. එහෙනම් මහා ඇතික්වත් දූ කියලා ඊපස්සේ යන්න ගියොත් මොකද වෙන්නේ? මම බලන්නේ ඊපස්සේ යන්න ගියොත් අපේ ඇයට වෙන වැඩේ මොකද්ද? කියනවා රජතුමනි ඇතුන් ගැන හොයන්න දක්ෂ කෙනා එහෙම දැක්ක පමණින් මේ නම් මහා ඇතෙක් කියලා නිශ්චයකට ඉන්නේ රජතුමනි.
කුමක් නිසාද? ඒකට හේතුව කුමක්ද? මේ ඇත්වනේ ඉන්නවා උච්චා කාලාරිකා කියලා ලොකු පියවර සතහන් තියෙන ඇතින්නියෝ జాතියක්. එහෙමයි. එනොත් උසයි. ලොකු පළල් කකුල් තියෙනවා. අන්තිමට හම්බෙන්නේ කවුද? හොයන්න යන්නේ ඇතෙක් හම්බෙන්නේ ඇතින්නියෙක්. එහෙමයි ස්වාමීනි. අන්තිමට මොකද ගියපු මහන්සිය කට්ටිය එහෙම නෙවෙන්නේ නේද? අයියෝ මම මහන්සිලා නෙමෙයි හොයාගත්තේ කියලා මොකද ඉන්නේ කට්ටිය අන්තිම නතර වෙන කොතනද? ඇතින්නි ගාව. එහෙමයි. අපේ ජීවිතේ හොම් සිද්ධ වෙලා නැද්ද? කමන්නේ දැන් ඉතින් මේ ආයි මට හොයා ඉන්න බෑ මේ ලැබිච්ච එක හොඳයි කියලා. එතන නතර වෙන කට්ටිය නැද්ද? එහෙමයි. ආන් ඒ වගේ තමයි අපි ලංකාවේ යට වෙලා තියෙන්නේ. එනවා ඇවිල්ලිවල ඊට පස්සේ හරේ මෙහි දුවනවා කට්ටියක් යන්න ගියා රහතුන් කියන පැත්තට. තවත් කට්ටියක් ගියා ලංකාවේ බුදුන් ඉපදුනා කියන කට්ටියට. එහෙම නේද? තවත් කට්ටියක් ගියා වුණ මාර්ගඵල දෙනවා කියන තැනට ගියා. දැන් ඔය ඇත්තටම නවතිලා තියෙන කොහෙද ඔය? ඇතින්නියෝ ගාව. භාග්‍යතුන් හසගේ අවබෝධය ගන්න අතර ඉච්ච කට්ටිය හරියට. එහෙමයි. නැද්ද? මට මේක දේශනාවක් කියවද්දී ඕක මතක් වුණා. කට්ටිය පාරට වැස්සේ ඇතින්නියෙක් හොයාගෙන අන්තිම නතර වෙලා ඉන්නේ මේ ඇතෙක් හොයාගෙන නතර වෙලා ඉන්නේ ඇතින්නියෙක් ගාව නෙවෙයි. එහෙමයි ස්වාමීනි. විමසීමක් නැතිව විමසීමක් නැතිකම. එහෙමයි ස්වාමීනි. විමසීමක් නැතිකම. මොකද ඒකට හේතුවක් තියෙනවා. සමහර අය ඉන්න තර්කෙටම තමයි එයා කරුණු පිළිගන්නේ. එතකොට එයා හොයාගෙන ගිහිල්ලා නතර වෙන්නේ කොහෙද? තර්කානුකූලව කියන කෙනෙක්. එහෙමයි ස්වාමීනි. සමහර අය ඉන්නෝ අනුන් දෙනව නම් ඕ දෙමළ පත්තරෙත් ගන්නවා කියලා කියන්නේ. ඒ වගේ සමහර කට්ටියක් ඉන්නවා මේ ඔය සෝතාපන්නයි හරි ඔය මාර්ගඵල ලබල කියනවනම් ඒක ඔළුවේ තියාගෙන ජීවිත කාලෙම ඒකම මැරිලා යන කට්ටිය ඉන්නවා. එහෙමයි. තව පිරිසක් ඉන්නවා මේ තමන්ගේ රටටත් හරි ආදරේ ජාතියටත් හරි ආදරේ නමුත් ඒ වෙනුවෙන් කොහොමද මම රටටයි ජාතියටයි ඇත්තටම වැඩදායි කෙනෙක් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න දක්ෂ නැහැ. ඒතර ඒ හේතු කරගෙන යම් යම් කරුණු කියනවා නම් දැන් භාග්‍යතුන් වහන්සේ ලංකාවේ පුදුනම කවුරුත් ආසයිනේ. එහෙමයි සර්. ඒක සත්‍යයක්ද? එහෙම කතා නැහැ. එහෙමයි. තේරුණා නේද? කට්ටිය එතන ගිහින් අතර වුණා ඊට පස්සේ. බලන්නකො මේ ෆොටු වෙන හැටි. එහෙයි. හොයන්න ආවේ කට්ටියම දැන් ඇත්තටම පාර පියවර තියුකම කවුරු හොයන්නද? ඇත්තු හොයන්න. දැන් අතර වෙලා තියෙන කොයිද? ඇතින් යෝගාව කාලයක් ගියාට හිතනවා කමන්නේ දැන් ඉතින් ඔන්න අපි ඔතන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ආන්න එකයි වෙන්නේ. දැන් අපි ලංකාවේ ඇයට වෙච්ච එක. අතාමුණ නොගැසීම මේ ඇතින්නිය ගැන හිතාගෙන ඉන්නවා ඇතෙක් කියලා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි නේද? මට මේ දේශනාව කියද්දි ඕක මතක් වුණා. කියන පින්වත් බ්‍රාහ්මණේ ඇත්වනේ ඉන්න උච්චා කාලාරිකා කියන ලොකු පියවර සටහන තියෙන ඇතින්නියෝ జాතිය. මේනම් ඔවුන්ගේ පියවර සටහන වෙන්නේ නැති කලේ පුද්ගලයා තව හොයනවා කියන. දැන් මම දැක්කෝ ඊපෙරදා මේ ඔය ප්‍රසිද්ධ මේ මාධ්‍යවේදියෙක් ඇවිල්ලා ඒක හාමුදුරනමක් මේ සාකච්ඡාව. එහෙමයි. හරියට දැන් ගරහනවා අසපුවට. ඊට පස්සේ අහනවා මේ ඔබ වහන්සේ මහමෙවුනාට ගිහින් තියනවද? නෑ. යන බලාපොරොත්තුවක් තියනවද? නිරුත්තරයි. එහෙමයි. හැබැයි ගරහනවා. එහෙමයි. ඒතර බලන්න මේ ඇවිල්ලා හොයලා බලලා කතා බහ කරලා ගැරහීමට පදනමක් තියෙන්න බෑ. ස්වාමීනි දැන් අපේ තථාගතයන් වහන්සේගේ මේ දහම් පරයයෙන්ම අපි කෙතරම් විමසන අය බවට පත් වෙන්න ඕන. මම කියන්නේ ඒකයි දේවානම් පියතිස්ස නිරිදානන්ට තිබිච්ච මේ මොලේවත් අද ඉන්න සමහර අයට නෑ මේක. එහෙමයි. එච්චරයි තියෙන්නේ. දැක්කා ගැරහුවා. විමසන්න ඕන කියන පූර්වාදර්ශය මොනතරම් ජීවිතවලට බද්ධ කරගන්න ඕනකම තිබියදීද තිබෙද්දිම ස්වාමීනි. ඒකනේ කියන්නේ. නොමග යන විදිහ. ඔව්. දැන් යම් කාරණා මුල් කරගෙන යම් අදහසක් දුන්නා කියමු. නමුත් බලන්න දැන් ඒගොල්ලෝ කිසි අදහසක් නැහැනේ තාම පොඩ්ඩක් එහෙම හොයලා බලලා එහෙම කන්නේ නැහැනේ. එහෙමයි. හරි පුදුමයි ඒක. එහෙයි ස්වාමීනි. තවදුරටත් හොයාගෙන යද්දී ඔහුට ඇත්වනේ දිග පල්ල තියෙන තවත් ලොකු පියවර සටහනක් දකින්න ලැබෙනවා කියලා. ගස්වල උසට පිටා තුල්ලපු තැන් දකින්න ලැබෙනවා. දැන් ඉස්සෙල්ල තිබුණේ පියවර සටහන් විතරයි. දෙවෙනි එකේදී පියවර සටහනුයි උසට පිටා තුල්ලපු තැනුයි. තුන්වෙනි එකේ මොකද ඉන්නේ? උසට පිටා තුල්ලපු තැන් විතරනේ දල දෙකෙන් ඇනපු තැනුත් දකින්න ලැබෙනවා කියලා. එහෙමයි. එතකොට දැන් විහාර ප්‍රදේශවල දලවලුත් ඇනලා නම් නමුත් ඇතුන් ගැන දැනගන්න දක්ෂ කෙනා ඒ ලකුණු දැක්ක පමණින් පින්වත්නි මේ නම් මහා ඇතෙක් කියලා නිශ්චයකට පැමිණෙන්නේ නැහැ කියනවා. ඒකට හේතුව මොකද? පින්වත් බ්‍රාහ්මණය
ඇත්වනේ ඉන්නවා උච්චා කනේරුකා කියලා ලොකු පියවර සටහන් තියෙන ඇතින්නියෝ જાතියක්. එහෙමයි. ඇතින්නියෝ જાතිය. මේනම් ඔවුන්ගේ පියවර සටහනක් වෙන්න ඕන කියලා ඒ පුද්ගලයා තවදුරටත් හොයනවා කියනවා. දැන් දැක්ක නේද? පියවර සටහන රැවටෙන්නෙත් නෑ. දැන් පුළුල් දැක්මක් තියෙන කෙනා විස්ෘත වෙච්ච පුළුල් වෙච්ච ප්‍රඥාවක් තියෙන කෙනා මේ ආවට ගියාට පරඬලක් වගේ සෙලවෙන්නේ නෑ. එහෙමයි ස්වාමීනි. තමන්ගාවට මාධ්‍යවේදියෙක් හොයාගෙන ආවා කියලා තමන්ගාවට මොකක් හරි ඇවිල්ලා වැරහැල්ලක් කිව්වා කියලා බාහිරින් ඇස් දෙක දැක්ක පමණින් පොඩි පොඩි දේවල් වලින් එකපාරට එහෙම වෙන්නේ නැහැ. එහෙමයි. අද දැන් ඒ හරහානේ මේ සෑහෙන සාසනික වශයෙන් විශාල පරිහීම් මේ ඔක්කොම ප්‍රශ්න තියෙන ඒවත් එක්කනේ. එහෙමයි. හරි පුදුමයි නේ. ඊට කියනවා ඒකට හේතුව කුමක්ද? මේනම් ඔවුන්ගේ පියවර සටහනක් වෙන්න ඕනේ පුද්ගලයා තවදුරටත් හොයනවා කියනවා. තවදුරටත් හොයාගෙන යද්දී ඇත්වනි හොඳට දිගපල්ල තියෙන ලොකු පියවර සටහන් වුණ පේනවා. ඒ විතරක් නෙවෙයි. ගස්වල උසට පිට අතුල්ලපු තැනුත් පේනවා. දල වලින් ඇනපු තැනුත් පේනවා. උස ගස්වල අතුරුකිලි කඩපු තැනුත් පේනවා. එහෙමයි. එතකොට ඒකෙන් තේරුම් ගන්නේ මොකක්ද එහෙනම්? මේ හොඬවැල සෑහෙන දිගයි. හොඬවැල සෑහෙන දිගයි. දැන් මේ හැම දෙයකින්ම තේරුම් ගන්න දෙයක් තියෙනවා. ලොකු පියවර සටහන් නම් ලොකු කකුල් තියෙන්න ඕන. එහෙමයි. ඉහළ තැන්වල පිට අතුල්න උස වෙන්න ඕන. එහෙමයි. දල වලින් ඇනලා දල තිබිලා තියෙන්න ඕන. ඉහළ කොලාතු කඩලා නම් හොඬවැල හොඳට දිග වෙන්න ඕන. එහෙමයි. ඒ විතරක් නෙමෙයි කියනවා. ඒ වගේම ඔහුට ඇතා ගහක් යට ඉන්න ඇස් දෙකටම පේනවා කියලා. අන්න ඇතාම දකින්න ඕන එතකොට. එහෙමයි. ඒ වගේම එලිමහනේ ඉන්නවා පේනවා කියන. ඒ විදියට ඇවිදින හරි හිටගෙන හරි ලගින හරි හාන්සි වෙලා ඉන්න හරි ඇතාම ඇස් දෙකට පේනවා කියනවා. එතකොට නම් නිශ්චයකට එනවා කියනවා මෙන්න මහා හස්තිරාජය කියලා. අන්න බුද්ධිමත් කෙනා නිශ්චයකට එන්නේ හැටි. එහෙමයි. දැන් මේකෙන් ලස්සන අර්ථයක් දුන්න රජතුමාට. රජතුමනි භාග්‍යවත් අරහත් වූ සර්වඥ වූ මහා හස්තිරාජය හරියටම දැක ගන්නට කියන පණිවිඩය දෙන්නේ. එහෙමයි. සර්වඥයි කියා ගන්න රහතුන්යයි කියා ගන්න ඕන තරම් පිරිස ලෝකේ ඉඳී. හැබැයිම කෙනා හරියටම දැනගන්න ඕන. දැන් මේක උපමාවක්. එහෙමයි ස්වාමීනි. උපමාවක්. ඊට පස්සේ මේ උපමාව ඉස්මතු කරලා ඊළඟට සර්වඥ ශාසනයේ ප්‍රතිපදාව විස්තර කරනවා. සර්වඥයන් වහන්සේගේ ශාසනයේ ප්‍රතිපදාව විස්තර කරන රජතුමාට. දැන් මෙතන සර්වඥයන් වහන්සේ විසින් බ්‍රාහ්මණයට විස්තර කරන්නේ මුලින්. පින්වත් බ්‍රාහ්මණය ওই විදිහටමයි කියනවා. ලෝකී තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනවා බ්‍රාහ්මණය. උන්වහන්සේ අරහත් සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි සුගතයි ලෝකවිදුයි අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධ භගවා යන ගුණයන්ගෙන් යුක්තයි කියලා ඉස්සෙල්ලා තථාගතයන් වහන්සේ නැමැති හස්තිරාජයගේ තියෙන අසාමාන්‍ය ගුණකඳ ගුණයන් 9කින් විදහා දක්වනවා. එහෙමයි. ඒක තමයි ඉස්සෙල්ලම සාමාන්‍ය කරන්නේ. අසාමාන්‍ය ගුණකඳ ගුණ 9කින් ඉස්මතු කරනවා. උන්වහන්සේ මේ දෙවියන් සහිත ලෝකයේ මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව තුල තමන්ගේම ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන කියලා දෙන ධර්මයක් තියෙනවා. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා. උන්ට ධර්මය ගැන කියලා දෙනවා. එහෙමයි. ඒතර සර්වඥයන් වහන්සේ මොන වගේද? ගුණ 9කින් ඉස්මතු කරනවා. ඒතර මේ දැන් මේක හපු දේවානම්පිස නිර්දානං අනිත් පැත්තෙන් මේ කවුද ජානුසෝනි බ්‍රාහ්මණය කල්පනා කරන්නේ නැති. ඒතර මේ වෙනකම් මේ ලෝකේ ගුණ 9කින් විග්‍රහ කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් නැහැ. එහෙමයි. ගුණයන්ගෙන් විග්‍රහ කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් නැහැ. ඒ විතරක් නෙමෙයි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණය බ්‍රාහ්මණය දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතුව ඒ සියල්ලම ප්‍රඥාවෙන් අවබෝධ කරලත් කිසිම ශ්‍රමණයෙක් කියලා නැහැ වෙනකොට. එහෙමයි. එතනනේ අනික් කාරණේ. මට මතකයි මම ඊට ඉස්සෙල්ලත් ඒ දේශනාවක් කළා. එතකොට මේ ලෝකේ සමහර ශ්‍රමණයෝ ඉන්නවා කියන ඒගොල්ලෝ මාර්ය අවබෝධ කරලත් නැහැ කියන මාර්යට විශේෂ වෙන දේවල් අවබෝධ කරලත් නැහැ කියනවා. එහෙමයි. එවැනි ශ්‍රමණයෙක් ගාවට යන්න සුදුසු නැහැ කියනවා. එහෙමයි. හරි පුදුමයි.
එහෙයි ස්වාමීනි. නමුත් පින්වත් මහන්නේ තථාගත අරහත් සම්බුදුරජුණු මම මෙලොව අවබෝධ කරලා තියෙන්නේ, පරලොව අවබෝධ කරලා තියෙන්නේ, මාර්ය විෂය අවබෝධ කරලා තියෙන්නේ, මාර විෂයෙන්ට අහු වෙන හැටි අවබෝධ කරලා තියෙන්නේ, මාර විෂයෙන් නිදහස් වෙන හැටි මම අවබෝධ කරලා තියෙන්නේ පින්වත් මහන්නේ. තමන් වහන්සේ ගැන කියන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙමයි. පුදුම හිතෙනවා. උන්වහන්සේ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බමුණු සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවම අවබෝධ කරලා කියලා දෙනවා. උන්වහන්සේ ධර්මයේ දේශනා කරන මේ ධර්මයේ පටන් ගැනීම සුන්දරයි. ආදි කල්යාණම්, මජ්ජේ කල්යාණම්, පරියෝසాన කල්යාණම්. අර්ථ සහිතයි. අනර්ථ ඒව නෑ එක වචනයක්වත් ධර්මයේ තුල. ඒ විතරනේ පැහැදිලි වචන තියෙනවා. කියන්නේ සැඟවුණු වචන නෙමෙයි මෙතන. එහෙමයි. ඒ වගේම තමයි කියන මුළුමනින්ම පරිපූර්ණ පිරිසිදු නිවන් මඟ කියලා දෙනවා. කෙටියෙන්ම ශාස්ත්‍රුන් වහන්සේ ගැන කියනවා, ඒ අවබෝධය ගැන කියනවා, සර්වඥ ශාසනය ගැන කියලා දෙනවා. මේ සර්වඥ ශාසනය අන්තිමට මොකද්ද තියෙන්නේ කියන කාරණේ ඉස්මතු කරලා දෙනවා. එහෙමයි. දැන් මේ වහන් අහන දේවාණන් පිස නිර්දානන්ගේ ප්‍රඥා ලෝකෙ දැල්වෙනවා. මොකද කවදා පෙර නොඇසූ විරු දහමක්. ඒ අරහත් සම්මා සම්බුදු විද්‍යාචරණ සම්පන්න සුගත කියන ගුණයන්ගෙන් යුතු ශාස්ත්‍රූවරේ. එහෙමයි. මෙලොව පරලොව දෙවියන්, බඹුන්, මරුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සිටිනවා කියලා අවබෝධ කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක්. මුල මැදාග පිරිසිදු නිර්මල පිවිතුරු රාගදේශ මොහ දුරු කරන දහමක් තියෙනවා කියලා ප්‍රස්තයින් මහණේ දැම්මේ. එහෙමයි ස්වාමීනි. ඒතර මෙහිම අහන්න තමයි විශ්මයටපත් වෙන්නේ. අහන්න විශ්මයටපත් වෙන්නේ. ලකුණු හෙලිදරව් වෙනස්. අහන්නේ කියන්නේ කියන්නේ. එහෙමයි. දැන් බලන්න එතකොට මේ කරේ කුමක්ද? ප්‍රඥාවමයි දල්වන්නේ. එහෙමයි. ප්‍රඥාව පද්දනෝ මේ දේවාන පිස නිර්දානංගේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මේකේ ආශ්චර්ය ඉතින් අදටත් මේ සම්බුද්ධ ශාසනයේ ඉතින් මේ විරාජමානව එතකොට මේ પરම්පරාවෙන් પરම්පරාවට එන ප්‍රධාන හේතුවක් වුණා මේ දේවාන පිස නිර්දානංගේ බුද්ධ ශාසනයට තිබිච්ච උදාහර පැහැදිලි. ඒ ශ්‍රාවක සංගරුවනට හරියට නිකන් අර මේ මහා ගසකින් සෙවන සලසනවා වගේ මේ දේවාන පිස නිර්දානන් සෙවන සැලසුවනේ. එහෙමයි ස්වාමීනි. මේ ශාසනයේ මේ ඉස්සරහට කරගෙන යන්න. එහෙමයි. දේවානම් පිරිමිතුර නිර්දානටනේ පෙන්වුවේ මේ මහා සෑය හැදෙන තැන රජතුමනි මේව ලකුණු දාලා තියලා තියන්ට. මේ භාග්‍යතුන් වහන්සේගේ මේ සම්බුදු බවට පත් වෙන මොහොත සේවන සැලසු බෝරජානන් වහන්සේ රෝපණය වෙන තැන. එහෙමයි. මෙතන තමයි භාග්‍යතුන් වහන්සේ අකුදාතුන් වහන්සේලා මෙතනයි පිහිටන්නේ. එහෙමයි. මෙතනයි සීමා මාලකේ ඉදි වෙන්නේ. රජතුමා මේ හැම දෙයක්ම ඊට පස්සේ ක්‍රියාවට නංවන කටයුතු කළානේ. මහා සෑය හදන්න කැමැත්තෙන් හිටියේ. එහෙමයි ස්වාමීනි. නෑ රජතුමා ඔබ ඒකට කලබල වෙන්න එපා කිව්වා. එහෙමයි. ඔබතුමා මේ අනික් කටයුතු ටික කරන්න කිව්වා. මහා සෑය හදන්න කෙනෙක් එනවා කිව්වා. එහෙමයි. හරි පුදුමයි. එහෙමයි. ඒකයි මේ හැම බොහෝ දෙ කියන්නේ කෙනෙකුට මේ ශාසනය වෙනුවෙන් කරන්න දෙයක් තියෙනවා. හැම කෙනෙකුටම. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේත් ලංකාවේ ශාසනය වෙනුවෙන් යමක් කළා. තුන්වතාවම ලංකාවට වැඩියා. ලංකාවට වැඩලා තථාගතයන් වහන්සේගේ සම්බුදු බලයෙන් ස්පර්ශ කළා. පාපහසින් ස්පර්ශ කළා. සර්වඥයන් වහන්සේ වැඩ සිටින කාලයේදී සර්වඥයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ මහියංගන සෑය ඉදි වුණා. එහෙමයි. එතකොට දේව් බඹුන් මේ ලංකාව පිරිවරා ගත්තා. වන්දනීයත්වයට පූජනීයත්වයට දෙවියන්ගේ පත් වුණා. එහෙමයි තිබුණේ. එහෙමයි ස්වාමීනි. එදා ඉඳලා ටික ටික සුරක්ෂිත වෙවි ලංකාව ආවේ. මේ දහම ගෝචර කරගන්න පුළුවන් මානසිකත්වයක් තියෙන පිරිසක් නිර්මාණය වෙන්නකන් සර්වඥයන් වහන්සේ බලන් හිටියා. ඒකට අවශ්‍ය පසුබිම නිර්මාණය කළා. එහෙමයි. ඒක තමයි මේ සර්වඥයන් වහන්සේ නමගේ ආශ්චර්යය. එහෙයි ස්වාමීනි. ඒ විතරක් නෙවෙයි අපේ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ පවා අරහත්ත්වයට පත් වෙලා දැන් මට මතක හැටියට වස් 12ක් ගියාට පස්සේ තමයි ලංකාවට වඩින්නේ. ඒ කියන්නේ වයස 32 දී වගේ එතකොට. එහෙමයි. ඒක දැන් ලංකාවට යවන්නේ ඔබ වහන්සේ කියලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ මුල් කරගෙන පැවතුණු තුන්වන ධර්ම සංගායනාවෙන් තීරණය කළ තියෙද්දී බලනවා දැන් මේ ලංකාවේ කවුද ඉන්නේ මුටසීව රජතුමා වයසට ගිහිල්ලා. එහෙමයි. දැන් ওই වයසට ගියේ එතකොට ප්‍රඥාව මෝරණ මතිමතාන්තර අදහස් ඇදහිලි වලින් නෙමෙයිනේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ කාලේ තිබිච්ච දේවල් වලින් මේ දැන් මනස වැහිලා තියෙන්නේ.
මුර්සිව රජතුමා ගාවට මේක ගිහිල්ලා කිව්වට මේක ඔලුවට දෙන්න බෑ. දීප්තියක් නැහැ. දීප්තිය ප්‍රඥා ලෝකෙ දැල්ලින්නේ නැහැ. එහෙමයි ස්වාමී. ප්‍රඥා ලෝකෙ දැල්ලින්නේ නැහැ. මොකද තිබිච්ච තෙල් ටිකත් ඒ වෙනකොට සමහර වෙලට වැටිත් අපිරිසුදු වෙලා යම් ප්‍රමාණයකට. එහෙමයි. තේරුණා නේද? දැන් සමහර අය කියනවා ඒ තියෙන පැහැදීම පුද්ගලිකයි. ඒක තව පිරිසකට දෙන්න උනන්දු ඇති වෙන තරම් පැහැදීමක් නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙම වෙන්න ඕනේ. එහෙමයි. තමන්ගේ ඇතිවෙච්ච ප්‍රඥාව දැල්ල අනිත් අයගේ ප්‍රඥා ප්‍රදීප දල්ලන්න උනන්දුවක් ඇති වෙනත් එපා. ඒ වෙතට කැඳවන උනන්දුව. ඔව් අන්න ඒකනේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න ඊතරමට දක්ෂ වුණේ නෑ මුර්තිව රජතුමා. ඒ නිසා තමයි එතක මට මතක හැටියට පාටලීපුත්‍රයෙන් මේ යනවා තමන්ගේ මෑණියන් හිටියේ වේදේහිපුර. එහෙමයි. වේදේහිපුරට ගිහිල්ලා කාලයක් ඉන්නවා එහෙ. පයින්ම තමයි වැඩලා තියෙන්නේ. පයින්ම වැඩලා හි කාලයක් ඉඳලා ඊට පස්සේ විටින් විට බලනකොට ඔන්න දැන් දේවානම්පිය රජතුමා හරි රජ වෙලා. එහෙමයි. ඊට පස්සේ මේ අශෝක අධිරාජ්‍ය හරහා ඒ වෙනකොට තෙරුවන්ගේ පණිවිඩය යවලා තියෙන්නේ. ඊට පස්සේ තමයි සුදුසු කල් බලලා හරි පුදුමයි සැලසුම් කරපු විදිහ මට හිතා ගන්න බෑ. රහතන් වහන්සේලා 4 නම. ඒතකොට 이르දි බලලාභී තමන්ගේ නැගණියගේ පුත්‍ර රත්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට අනිත් එක තමයි තමන්ගේ ඥාති බණ්ඩුක නැමැති උපාසකෙක් අනාගාමී. එහෙමයි. පුදුම සිද්ධියක් වෙනවා මේ දැන් මේ පොසොන් පොය දවසේ. ලංකාවට එනවා දහම දේශනා කරන දහමින් අභිෂේක කරනවා. පොසොන් පොය දවසේ මේ සුන්දර සිදුවීම වෙන්නේ. දහමින් අභිෂේක කරනවා. ශාස්ත්‍රුන් වහන්සේ ගැන ප්‍රසාදයේ උපස්දලා ශාස්ත්‍රුන් වහන්සේගෙන් මේ ලංකා ධර්ණී තලේ රජතුමාගේ හිත අභිෂේක කරවන්නේ දැන්. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ ගැන උදාාර පැහැදීම් උපද්දලා ශාස්ත්‍රුන් වහන්සේගෙන් ලංකා ධර්ණී තලේ නහවල ඉවරයි. ඒ විතරනේ ලස්සන දෙයක් කළා. එදාම තමයි බණ්ඩුක උපාසකයා මේ පොසොන් පොහොය දවසේ තමයි පැවිදි කරවන්නේ. ලංකාවේ මුල්ම පැවිද්ද උපසම්පදාව සිද්ධ වෙලා ලංකාවේ මේ සසුන බබලන ඒ උතුම් සංගරුවන බිහි කරන උපසොන් පොහොය දවසේ. එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයක් නේද? එහෙමයි. ඒ සියල්ල එක දවසේ සිද්ධ වෙනවා. 10 මිනිත් අභිෂේක වෙනවා. සර්වඥයන් වහන්සේගෙනුත් මේ ලංකා ධර්ණී තලයේ මේ සර්වඥයන් වහන්සේගේ අවබෝධයෙන් දෙව් මිනිස් ලෝකයාගේ හිත් පහන් කරන අවශ්‍ය දේවල් දල්වනවා. එහෙමයි. ශ්‍රාවක සංගරුවන බිහි වෙනෝනේ ලංකාවේ පොසොන් පොහොය දවසේ. එහෙමයි. හරි පුදුමයි මේ ආශ්චර්ය දහමින් කරන්නේ ඒක. එහේ ස්වාමීනි. පුදුම හිතුණා මට මේ දේශනාව කියලා මේක මතක් වෙලා. පුදුම ආශ්චර්යයි. එහෙමයි. ඉතින් බලන්න ඊට පස්සේ තමයි මේ දේවානම්පියති නිර්දානං මේ ආවට පස්සේ තමයි ඊට පස්සේ දැන් බලන්න අපි අහලා තියෙනවනේ මීට ඉස්සෙල්ලා විවිධ ප්‍රශ්න අහලා ප්‍රඥාව බලලා මට ප්‍රශ්න ටික අහද්දි පුදුම හිතුණා කුමද්ද දැන් අහනවනේ අර මුලින්ම මේ අඹ ගහ පෙන්නලා මේ මොකද්ද කියලා අඹ ගහක් කියනවනේ. එහෙමයි. අහනවනේ මේ අඹ ගස් වලට ඇර තව අඹ ගස් තිබේද කියලා ඊට පස්සේ කියනවා තියෙනවා කියලා. එහෙමයි. ඒ අඹ ගස් වලට ඇරෙන තවත් ගස් තිබේද කියලා අහන්නේ. එහෙමයි. තියෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ අහනවා ඒ ගසුත් ඒ අඹ ගස් ටිකත් ඔක්කොම හරි තව ගස් තියෙනවද කියලා. දැන් අපි නේක පාට මුලා වෙලා කියනෝනේ නෑ කියලා. එහෙමයි ස්වාමීනි. දේවානම්පියති නිර්දාන හොඳට ප්‍රඥාව දැල්ලගෙන නුවණ දැල්වගෙන කතා කළේ. ඒ අඹ ගසුත් අමතර ගසුත් ඇරෙන්න ගස් තියෙනවනේ දැන් මේ ළඟ තියෙන අඹ ගහ. කියලා මතක් වුණා. හොඳ අවධානයෙන් ඉන්න බව දැනගත්තා. ඉතින් නුවණ දැනගෙනයි මේ දහම විවර කළේ. ආවට ගියාට නෙමෙයි. එහෙමයි. හොඳ විමර්ශන බුද්ධියක් තියෙනවද කියලා බැලුවා. හොඳ කල්පනාවක්. යම් දෙයක් අහනකොට පටලව ගන්න නැතුව උත්තර දෙන්න හැකියාවක්. තේරෙනව නේද? දැන් අද වෙන්නේ ඒකනේ කියන්නේ එකක්. ඇහෙන්නේ තව එකක්. හිත හිතා ඉන්නේ තවත් එකක්. අද ඉන්න පිරිසට. එහේ ස්වාමීනි. තේරෙනව නේද? දැන් මට ඔය සමාජ මාධ්‍ය ජාලය හරහා සමහර මේ ස්වාමීන් වහන්සේලාගේ සමහර කතන්දර ඇහෙනකොට ඒතකොට ඒ අයට මේ මහමෙවුනාව ගැන ගිහින් තියෙන මහ අමුතුම දෙයක්. අමුතුම දෙයක් ගිහින් තියෙන්නේ. මට ඒක හිතා ගන්න බැරි වුණා ඒක. එහෙමයි. ඔව්. මේ අය කොච්චර මේක පොට වරද්දගෙනද කියලා ත්‍රෙඩ් එක මේ පැනලාද කියලා. තේරෙනව නේද? ඒ කිසි තේරුම් ගැනීමක් කල්පනාවක් මුකුත් නැහැ. හරි පුදුම හිතන ඒගොල්ලන් ඒ සමහර කතා ඒගොල්ලන්ට හිතන හැටියට පෙළගස්සනකොට මේ කොච්චර ඉතින් මේ කිසිම මේ නුවණක් දැල්වගෙන නැහැ නේද කියලා. එහෙමයි. නුවණ කියන එක දැල්වගන්න පැතම තමයි නේද? එහෙමයි ස්වාමීනි. මේ කෙනෙක්නා කියපු යම් දේවල් ඉගෙනගෙන ඒ වගේ යම් උපාධි හදාගෙන
රී උපාධිය හදාගත්තන් හිතනවා අපි දැන් මේ ශාසනයේ කෙනෙක් කියලා. එහෙමයි. කොහොමද එහෙම ඉන්නේ? එහෙමයි. ශාසනයේ කෙනෙක් වෙන්නේ මේ සාමාන්‍ය විවහාරයේ තියෙන මේ දේවල් ඉගෙනගෙන ශාසනය කෙනෙක් වෙන්න පුළුවන් ලේසි කෙනෙක්. ස්වාමීන් මේ පහදෙන දේශනාවම භාග්‍යවතුන් වහන්සේ හඳුනා ගැනීම පිණිස වන ඉස්සෙල්ලම භාග්‍යතුන් වහන්සේ හඳුනගන්න එපා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ හඳුනගන්නේ මේ සූත්‍රයක් තුලින්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ සර්වඥ බව, නිකලෙස් බව, විද්‍යාචරණ සම්පන්න බව, සුගත බව මේ වටහා ගන්න එපා. ඒ තුලින් එහෙමයි. ඒතර බාහිර ලෝකයේ අපි යම් තැනක අධ්‍යාපනයක් ලැබලා ඒකෙන් ඊතර ඉන්න පිරිස කිව්වොත් එimhe හරි දැන් ඔයා මේ විභාගේ පාස් වෙලා තියෙන දැන් හරි දැන් ඒකෙන් මෙහෙමයි ඔයා ආචාර්ය දැන් ඔයා මහාචාර්ය කිව්වොත් මේක මේ සර්වඥ කෙනෙක් දෙන එක නෙවෙයි. ස්වාමීනි මේ බාහිර මෙවලම් පිළිබඳව කැලති තියෙන මනස ප්‍රඥාවට විරුද්ධ නොවන බව අපි ඔබ වහන්සේ අපිට මේ ධර්මානුකූලව ඒකනේ එන්න. එහෙමයි. මේ ප්‍රඥා ලෝකේ කිවර කියන එක විවර වෙන්නෙම ධර්මයක් තුලින්. එහෙමයි. බාහිර ලෝකේ ගැනීමකින් නෙමෙයි. එහෙමයි. ඒතර එහෙම දෙයකින් මේ බාහිර ලෝකේ දේ දැනුම සම්භාර කොට නගා ගන්න පුළුවනි. එහෙමයි. වාද විවාද ඒව ඊට පස්සේ මුල් කරගෙන සමාජයට යම් ලෞකික වශයෙන් සේවයක් කරන්න ඒ කටයුතු කරන්න පුළුවනි. එහෙමයි. නැත්තේ නේ. නමුත් ඒක මුල් කරගෙන ඒක දඩමීමා කරගෙන සසුන්කෙත සැබෑ විදියටම තේරුම් ගැනීමෙන් හැකියාවක් ඇත්තටම නෑ. එහෙමයි ස්වාමීනි. සසුන්කෙත තේරුම් ගන්න බෑ යාට. එහෙමයි. එතකොට ඒ සසුන්කෙත තේරුම් ගන්න බැරුව සසුනේ භික්ෂුවගේ සැබෑ ප්‍රතිරූපේ තේරුම් ගන්න බෑ. එහෙමයි. ඒතකොට තමයි මේ වරද වටහා ගැනීම එක්ක ඇත්තටම ප්‍රශ්න හටගන්නේ. අන්නේ ප්‍රශ්න තමයි මේ ශාසනික මේ සම්පූර්ණ මේ ව්‍යාකූලයට මේ ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. මොකද දේශනාවලම තියෙන ආනන්දයන් වහන්සේ අහන ස්වාමීන් මේ සසුන බොහෝ කල් පවතින කොහොමද අහනවා. මේ ආනන්දේනි මේ සසුන බොහෝ කල් පවතින්නේ මේ සිහිය දියුණු කිරීමෙන්මයි කියනවා. එහෙමයි. ඇයි මේ සිහිය දියුණු කරපු සිහියට නේ ප්‍රඥා ලෝකේ තියෙන්නේ. එහෙමයි. ඇතිවෙච්ච ප්‍රඥා ලෝකෙට නෙමෙයි දේශනාව සංවේදී වෙන්නේ. එහෙමයි ස්වාමීනි. දේශනාව සංවේදී වෙනකොට නේ මොහු දේශනාව තුළ ජීවත් වෙන්නේ. දේශනාව තුළ ජීවත් වෙනවා කියලා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රතිපදාව තුළනේ ජීවත් වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම වෙන්න එපායි. එහෙම කිසි දෙයක් නැතුව කොහොමද එහෙම මේ එකිනෙක කෙනාට ඕන හැටි පුහුමත මතාන්තර වලින් චෝදනා කරන්නේ? එහෙමයි ස්වාමීනි. ඒතර මේ ශාසනයේ තීරණය වෙන්නේ ඒ කෙනා උපසම්පදා වෙලා ගත කරපු වස් කාල ප්‍රමාණය නෙමෙයි මේ ශාසනයේ තීරකයා වෙන්නේ. එහෙමයි. මේක මේ ශාසනේ නේ. එහෙයි. ඒක මේ ශාසනයේ වැදුම් පිදුම් ලබන්න කාරණාවක් විතරයි ඒක. මේ වස් ගානේ යම් කෙනෙක් පරිණත වෙනවා නම් විනය පිටකේ තියෙනවා ඒක මේ ශාසනයේ ඒ පිළිවෙලට වැදුම් පිදුම් ලබන්න සුදුසුයි යෝ. එච්චරයි. මේ ඊට පස්සේ ඊට අමතරව දානමාන එයාට මේ අග්‍ර කොටස ලැබෙන්න පුළුවන්. සිව්පසේ අග්‍ර කොටස ලැබෙන්න පුළුවන්. වැදුම් පිදුම් වල මූලිකත්වය ලැබෙන්න පුළුවන්. එච්චරයි. තීරකයා වෙන්නේ. එහෙමයි. තීරකයා වෙන්නේ. ඒතර මේ හැමදේම විනිශ්චය වෙන්න ධර්මයයි විනය මුල් වෙලා. එහෙමයි. ඔය ඒක තැනකදී අහනවා මේ ආනන්දයන් වහන්සේගෙන් අහන සර්වඥයන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ දැන් ඔබ වහන්සේලාගේ මේ බාරකාරත්තේ ශාස්ත්‍රුන් වහන්සේ විසින් කාට හරි පවර්ලා තියලාද පිරිනොම් පෑවේ කියලා නෑ කියනවා. එහෙමයි. එහෙනම් දැන් ශාස්ත්‍රුන් වහන්සේ පැවරුවේ නැත්නම් ඔබ වහන්සේලා එකතු වෙලා දැන් කාට හරි පවර්ලා තියෙන්නේ. එහෙමත් නෑ කියනවා. හරි වැඩිනේ ස්වාමීනි. කවුද මේ කරගෙන යන්නේ කියලා අහනවා. මේ කරගෙන යන ධර්මයේ විශ්ේෂයෙන් කියනවා. මේ කරගෙන යන ධර්ම විනය විශ්ේෂයෙන් කියනවා. කුමද්ද ඒ ධර්ම විනය? සීල සම්පත්තිය. ඒ සාරවත්ඥයන් වහන්සේ දේශනා කරපු ආකාරයට ඉන්ද්‍රිය දමනය. සර්වඥයන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ ආහාරයේ මාත්‍රාව. සර්වඥයන් වහන්සේ දේශනා කරපු ආකාරයට සති සම්පජන්ණය. සර්වඥයන් වහන්සේ දේශනා කළ ආකාරයට නීවරණ දුරු කිරීම. සර්වඥයන් වහන්සේ දේශනා කළ ආකාරයට මේ සමාධි ප්‍රගුණ කිරීම. මේක තමයි මේ ශාසනය යන්නේ. ධර්මය කියන්නේ ටිකනේ. එහෙමයි. එහෙම නැතු මේ ශාසනයේ මේ කෙනෙකුට පැවරීමක් නැහැ. එහෙමයි. අනිත් දේවල් සම්බන්ධයෙන් සාමූහිකව එකතු වෙලා කතා බස් කරගෙන යන ගමනක් තියෙන්නේ. එච්චරයි. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැනුවත් කරන ඔබ වහන්සේලාගේ මේ ප්‍රශ්නේ තියෙනවා. ඒක පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඔබ වහන්සේලාගේ මේ ප්‍රශ්නේ තියෙන ඒ වෙනුවෙන් කතා කරන්න ඕන. ගැටලුවක් නැහැ. එහෙමයි. එහෙම නැතුව මේක කිසි තීරණයක් නැහැ. අනිත් අන්‍යාගමික බල්ලා මේ hina වෙයි එච්චරයි. එහෙමයි ස්වාමීනි. එහෙම නෙත් තියෙන්නේ. එහෙම එකක් තියෙනවා. ඉතින් හරි පුදුමයි දැන් මේ කරුණු ටික කියද්දි හරි පුදුමයි දේවානං පේසිත නිරිදානංගේ චිත්තසංතානය ප්‍රඥා ප්‍රදීපෙන් දැල්වී ගියා.
උදාහරණ ටික කියද්දී එහෙමයි. ප්‍රීතියෙන් මේ පිනා ගියා. ඊට පස්සේ කියනවා ගිහි ජීවිතයේ ගෙවන පින්වෙතකට මේ නිවන් මඟ කියලා දෙන මේ ධර්මයේ අහන්න ලැබෙනවා කියන උන්න ඊට පස්සේ. එහෙමයි. ඒ ධර්මයේ අහලා තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා. අන්න බලන්න ඉස්සෙල්ලම කුමද්ද වෙන්න ඕන? ධර්මය අහන්න ඕන. ධර්මය අහවට පස්සේ මොකද ඇති වෙන්න ඕන? තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදින්න ඕන. එහෙමයි. ඒ ශ්‍රද්ධාවෙන් යුක්තව මේ විදිහට නෝනින් විමසන්න පටන් ගන්නවා. මොකද ගිහි ජීවිතයේ ගෙවන එක හරියම කරදරයි. බලන්න මේ ශ්‍රද්ධාව ඇති වුණාම ඇති වෙන්න ඕන එක. මොකද්ද? ගිහි ජීවිතයේ ගෙවන එක හරි කරදරයි. කෙලෙස් සහිත මාර්ගයක්. නමුත් පැවිද්ද නම් ආකාශය වගේ. එහෙමයි. මේ ගිහි ජීවිතේ ගත කරගෙන නම් ඒකාන්ත පරිපුන්නු ඒකාන්ත පිරිසිදු සුදු උතුම් බඹසර හැසිරෙන එක ලේසි වැඩ නෙමෙයි. බලන්න මේ රජතුමාට මේ කාරණේ කියනකොට කොච්චර ආශ්චර්යයක්ද නේද? මේ දහමහල රජතුමනි ශ්‍රද්ධාව ඇති වෙනව නම් ඔහුට ඊළඟට ඇති වෙන සිතුවිලි ටික තමයි මේ ටික. ශ්‍රද්ධාවත් එක්ක උපදින සිතුවිලි මොකද්ද? හිතෙනවා මේ කියන දහම මේ ඉන්ද්‍රිය দমনය, මේ මාත්‍රා පුරුදු කිරීම, මේ සීල සම්පත්තිය නම් ගෘහගෙදර වාසය කරගෙන මේක කරන්න බෑ. එහෙමයි. මේක අනිවාර්යෙන් ගෘහගී අතහරින්න ඕනේ මේක පුරුදු කරන්න. ඒ නිසා මට කරන්න තියෙන කිස්රැවුල් බාලා කසාවත් පුරවගෙන ගිහි ජීවිතය අතහැරලා මහාන වෙන එක තමයි කියලා. ඔහු පස්සේ දවසක ටිකක් හෝ ගොඩක් හෝ තියෙන වස්තු අතහරිනවා. ටිකක් හෝ ගොඩක් හෝ ඉන්න ඥාති පිරිස අතහරිනවා. කිස්රැවුල් බානවා, කසාවත් පුරවනවා, ගිහි ජීවිතය අතහැරලා මහාන වෙනවා. එහෙමයි. ඔය විදියට මොකද වෙන්නේ? උතුම් පැවිදි ජීවිතයටපත් වෙනවා කියලා කියනවා. එහෙමයි. ඒතර බලන්න පැවිදි ජීවිතයටපත් වෙන්නේ එතකොට කුමක් සහිතද? අර්ථ සහිත. කුමක් අහලද? මේ සර්වඥයන් වහන්සේගේ ධර්මය අහන, ධර්මය අහනකොට පස්සේ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ශ්‍රද්ධාවක් ඇති වුණාට පස්සේ කල්පනා කරලා බලනවා මේ කියන ධර්මයෙන් නම් ගෙදර ඉඳන් පුරුදු කරන්න බෑ. ඔන්න ඒ නිසා තමයි ගිහි ගියා දාරින්. එහෙමයි. ඒ නිසා තමයි ගිහි ගියා දාරින්. ඒක නැතුව මේක ආවට ගියාට යම් වෙන දේවල් හේතු කරගෙන ජීවිතය අතහැරීම නෙමෙයි මේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. කොච්චර ලස්සනද බලන්න නේද? ජීවිතය අතහරිනවා කියන මහා අර්ථවත් දෙයක් ඒක. ආවට ගියාට කරන එක නෙමෙයි. නුවණකින් කරන. මහා නුවණකින් කරන එක. එහෙමයි ස්වාමීනි. කුමන අදහසින්ද? කය දමනය කරන, වචන දමනය කරන, මනස දමනය කරන අදහසින් කරන එකක් ඒක. එහෙමයි. දැන් මේ කාරණේ ඉස්මතු කරද්දී දේවානන් පිස නිර්දානන්ට හරි සතුටක් ඇති වුණා මේ සම්බුද්ධ ශාසනය ගැන. එහෙමයි. ඉතින් අපි ඊටු ටික හෙට දවසේ අපි කතා කරමු. මොකද මේකේ ලස්සන කොටසක් තව තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි සතුටු වෙන්න. මේ සර්වඥයන් වහන්සේ ගැන, සර්වඥයන් වහන්සේගේ උතුම් ශාසනය ගැන, ඒ සර්වඥයන් වහන්සේගේ උතුම් සර්වඥතා ඥානය ගැන හිත පහදවාගෙන, මේ උතුම් ශාසනය ගැන හිත පහදවාගෙන, මේ සම්බුදු සසුන එකලු කළ සම්බුදු සසුනට දීපිදු ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන ගැන හිත පහදව ගන්න. ඒ උත්තමයන් වහන්සේ ඒ කරුණු තුනට තමයි කියන්නේ මේ ලෝකයේ තෙරුවන් කියලා. මේ තෙරුවන් ගැන හිත පහදවාගෙන සම්බුදු සසුනේ පහන දල්වන කෙනෙක් බවට පත් වෙන මහන්සි ගන්න. එහෙමයි. නිවන කෙනෙක් බවට පත් වෙන්න එපා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට සසර පුරාම තමන්ගේ ප්‍රඥා ලෝකයේ දල්වගෙන තමන්ගේ සිත් සතන් සුවපත් කරගෙන සසර දුකින් එතෙර වෙන්නම මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් සම්බුද්ධ ශාසනයේ දායාද වූ පොසොන් සමයේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සසුන අපට දායාද කරමින් දෙවන පෑතිස් නිරිඳුන්ට අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන චූලහත්ති පදූපම සූත්‍ර ධර්ම දේශනාව ඇසුරෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අද දහම් කාරණා පහදා වදාලා අපට අනුකම්පා ඇති ඒ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස කාලය යෙදී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ තලගල්ල ගෝණපල පදිංචි පින්වත් කමලා ගී කියනගේ මෑණියන් සහ විදේශගතව අධ්‍යාපන ලබමින් සිටින සිව්වන්දි රශ්මී
පූජා විතානගේ මිනිපිරිය එක රාශී වෙලා තමයි මේ උදාර පුණ්‍ය කර්මය සිදු කරගන්නේ. ඉතින් මේ රැස්තුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභව බලෙන් සූපත් වේවා. සක්දිවිඳුන් විස්කන් දීපුතු විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස්ත කියන සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුදුසසුන හිත කැමැති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජානන් වහන්සේලා ශ්‍රී ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මක විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය ඒ මිය පරලෝකීය MD.W. සිරිසේන ස්වාමි පුරුෂයාට, කමලා මහත්මිය නමින් මිය පරලෝකීය දෙමව්පියන්ට, ඥාතීන්ට, ඒ ජයන්ති මුදලාලි පින්වත් මහත්මාට, ඒ වගේම තමයි ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය තලගල ගෝනපල පදිංචි පින්වත් කමලා ගී කියනගේ මෑණියන්, විදේශගතව අධ්‍යාපන ලැබමින් සිටින සිව්වන්දී රශ්මි පූජා විතානගේ දියණියට මේ පින් අනුමෝදන් වේවා. 80 වන උපන්දිනය සමරන ඒ කමලා ගී කියනගේ මෑණියන්ට, ඒ වගේම තමයි ජුනි මාස 14 වන දින උපන්දිනය සැමරූ නාලිකා තුෂාරි මුරගේ දියණියට, ප්‍රියන්ත සනත් මුරගේ මහතාට, වසන්තා කුමාරි මුරගේ මහත්මියට, එම පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන තලගල ගෝනපල පදිංචි 80 වෙනි ජන්මදිනය සමරන කමලා ගී කියනගේ පින්වන්ත මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස තලගල ගෝනපල පදිංචි පින්වත් කමලා ගී කියනගේ මෑණියන් සහ විදේශගතව අධ්‍යාපනය ලබමින් සිටින සෙව්වන්දි රශ්මි පූජා විතානගේ පින්වන්ත මිනිබිරිය ඇතුළු ඒ පින්වතුන් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ පරිද්දෙන් මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් අපි දන්නවා මේ උතුම් පොසොන් සමයේ ඔබේ හදවත තුල තුනුරුවන ආදර ගෞරවයෙන් වඩා හිඳින වග. ඉතින් එය සුරක්ෂා කරගනිමින්
රැකවරණ සෙවන සලසා ගන්න ජාතිය වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.